එතකොට නුවණ පාවිච්චි කරන්න ඕනේ. Tamanට හිතෙනවා ඊර්ෂ්‍යා කරන්න. Tamanට හිතෙනවා අනුන්ට ගිනි ගෙඩිය කටවන්න. එතකොට ඒක හිතුණා කියලා එයා කරන්නේ නැහැ ඒක. මේක මට මේක හොඳ නෑ. මම මේකට උකර හිතුවේ. ඒක හිතවිල්ල එයා ඒක මේ ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ එයා. ඒකේ එයා හිතින් අයින් කරනවා. මේ වගේ හිතින් අකුසල් මේව නරක දේවල් මේව හොඳ නෑ කිය හඳුනාගත්තට පස්සේ එයාට අයින් කරන්න පුළුවන්. එතකොට හිත පිරිසිදු කරනවා. ඒ හිත පිරිසිදු කරන්න ගියාම එයා කල්පනා කරනවා ඒකට සහායක් ඕනේ. තනියම කරන්න බෑ. දැන් අර සීලයක් වගේ. දැන් තනියම පාලනය කරන්න බෑ. නමුත් සහාය ගත්ත අපි ශික්ෂා පදයකින්. සීල් පදේ සමාදන් වෙලා අපි ඒක කරනවා. හිත පිරිසිදු කිරීමට අපි සහාය ගන්න දෙයට කියනවා භාවනාව කියලා. එතකොට අපි මොකක්ද ඒකෙන් කරන්නේ? අර හොඳ දෙයක් ගොඩක් වෙලා හිතන්න හිතට පුරුදු කරනවා. දැන් අපි ගත්තොත් මේ හිතේ ස්වභාවය තමයි ඕනම එකක් උත්සාහයෙන් පුරුදු කරනවා. දැන් අපි කාලෙට ඉස්සි පුරුදු කළේ පාලනකින් තොරව කරන්නනේ. දැන් තරහ වගේ එකක් අපිට ඇති කරගන්න ගොඩක් වෙලා යනවද ඉක්මනට පුළුවන්ද? ඒ මොකද හිත පුරුදු වෙලා තියෙන එකටයි. දැන් අපි කියමු තරහ අපිට එනවා. අපි තරහම හිතේ කියමු අසවලා මට බැන්නා. මට අසවලා ගැහුවා. අසවල් එක්කෙනා මට ගැහුවා බැන්න කියලා හිතේ තියෙනවා. ඊට පස්සේ අසවල් එක්කෙනා නෙමෙයි කියන්නේ අපි අරු මට බැන්නා. අරු ඒක හිතන් මොකද වෙන්නේ? ඒ හිතන ඒකම බලවත් වෙනවා. වෙන්නේ නැත්තේ. වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒක හිතන්නේ නැතුව අපි ඒක අයින් කරන එක අකුසල කියලා. අයින් කරලා අපි හිතනවා හොඳ දේවල්. අන්න හිතනවා අපිට මේ ධර්ම මාර්ගයේ හිත පිරිසිදු කරන්න උගන්වපු. වචනේ හරි ගස්සන්න උගන්වපු. කය ශාරීරික නියම විදිහට හසුරවන්න උගන්වපු. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන අපි හිතනවා. අයින් හිතන මට මේ ධර්ම මාර්ගයේ පෙන්ලා දුන්න උත්තමයා බුදුරජාණන් වහන්සේ වුණ අරහං වුණසේක සම්මා සම්බුද්ධ. අන්නේ ගුණ ටික ඔක්කොම හිතෙන් තේරුම් ගන්න ඕනේ හිතන්න පටන් ගන්නවා. අලුත්යක්. මේ ලෝකෙ ගැන හිත ආසාවන් බවමෝ තෘප්තිමත් වී හිටපු ජීවිතයට අලුත්යක්. සාමාන්‍යයෙන් ආසාවන් හිතේ වවම හිටියොත් අසහනයකින් කෙලවර වෙනවා. පීඩාවකින් කෙලවර වෙනවා. හිත ඇවිස්සීමකින් කෙලවර වෙනවා. මේක හිතන්න පටන් ගත්තට පස්සේ සහනයක් ඇති වෙනවා. සංසිඳීමක් ඇති වෙනවා. ඔන්න එතකොට අපිට හිතන ක්‍රමයක් අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඕනේ. උන්වහන්සේ අපිට කියලා දෙන මෛත්‍රිය හිතන්න. මෛත්‍රිය හිතන්න ඕනේ. උන්වහන්සේ කියලා දෙන අපිට අනිත්‍යයි කියලා හිතන්න. ඇස අනිත්‍යයි. කන අනිත්‍ය හිතන්න. හිතනවා. ඔන්න අපි අර අනිත් හිතන දේවල් වලට මේ හිතනකොට වෙනස තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ තෝරගන්නවා හරි. මම අන්ධෙක් වගේ ජීවත් වෙච්ච කාලේ දැන් ඉතින් ඉවරයි කියලා. ඊට පස්සේ යට ඇස් ලැබුණා වගේ. අලුතින් හිතන හසුරුවන කල්පනා කරන අලුත් චරිතයක් එයා තුළ බිහි වෙනවා. අන්නේ ජීවිතේට ඕනතරම් හොඳ දේවල් කතා කරන්න පුළුවන් ඊට පස්සෙත් එක්ක. එයාට ඕන දෙයක් තේරෙනවා. එයා වටිනා දේ අඳුන ගන්නවා. වටිනා දේ ඇත්ත වශයෙන්ම උපදව ගන්න තියෙන්නේ සිතේ. ඊට පස්සේ වටිනා දේ හසුරවන්න තියෙන්නේ වචනේ. වටිනා දේ හසුරවන්න තියෙන ඊළඟට ක්‍රියාවේ. අන්‍ය අනුන්ට උදව් උපකාර කරනවා. ලෙඩ්ඩුන්ට උපස්ථාන කරනවා. ලෝට ආදරය කරනවා. එයා ලෝට කරුණාව දක්වනවා. මිනිස්යන්ගේ දුක නැති වෙන දේවල් එයා කියා දෙනවා. මිනිස්යන්ට සැප ඇති වෙන දේවල් කියා දෙනවා. වාද විවාද පටලව ගන්නෑ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වාද නැහැ.
ඔබ දන්නවා මම දන්නේ නැහැ. හරි මේක කියපන් බලන්න. අර කියපන්. ඒව නැහැ. වාද විවාද නැහැ. අවබෝධ කරන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අවබෝධ කරන දෙයක් වාදයකට පටලව ගත්තොත් සර්පයා නැට්ටින් ඇල්ලුවා වගේ කියනවා. අල්ලපු එක්කෙනාම අපනවා. ඒ වගේ එයාට ඒකෙන් සතුටක් ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මගේ ධර්මයේ පාවිච්චි කරන්න මේ පහුරක් වගේ, බෝට්ටුවක් වගේ. ඒකේ නැගලා යන්න කියනවා ඊතර වෙන්නේ. අන්නේ ධර්මය තමයි අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ සඳහා ඔබට මම දැන් ධර්ම දේශනාවට මාළුතියෙන් යනකොට මට හැමදේම වෙලා තියෙන්නේ හැමදේම අපි කරන්නේ බුදුදහම හඳුන්වලා දෙන එකමයි. සාමාන්‍යයෙන් අබෞද්ධ පිරිසකට කරන්න ඕන එකක් තමයි හැමදේම මම බෞද්ධයින්ට කරන්නේ. ඒ මොකද හේතුව? ඒ අහලා තියෙන්නේ හැමතිස්සෙම අවබෝධය කරා යන දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙවැනි ගුණ යුක්තයි කියලා හැමදේම කියන්න වෙලා තියෙනවා. ධර්මයේ මෙවැනි ගුණ වලින් යුක්තයි කියලා හැමදේම කියන්න වෙලා තියෙනවා. ඒ මොකද හැමතිස්සෙම අර ධර්මයක් ගැන දන්නේ නැති, අහපු නැති, හිතපු නැති එක්කෙනෙකුට කියන්න දිනොත් තමයි අපිට කියවෙන්නේ. මොකද හේතුව ඒ ගැඹුරු ධර්මයේ සමාජයට ගියපු නැති එක. ඉතින් මේ නිසා පින්වත්නි මේ ජීවිතේ මේ පැයක් වගේ සුළු කාලෙකින් අපිට ලොකු දෙයක් කතා කරන්න බෑ. නමුත් අපිට මේ කතා කරපු දේවල් වලින් ඔබට අවබෝධ වුණා නම් ඇති සල්ලි වලින් කර දෙන්න බැරි දෙයක්. සමාජ තත්ත්වයකින් ලබා ගන්න බැරි දෙයක්. උගත්කමකින් ලබන්න බැරි දෙයක්. ගෙදරින් ලබන්න බැරි දෙයක්. ජීවිත අවබෝධයේ බුදු කෙනෙකුගේ ධර්මයේ උපකාරය පුළුවන්. ඔය ටික ඇතුණ නැති. එතන ඒ පණිවිඩය ගියාට පස්සේ එයා ඒක හොයාගෙන යනවා. ඒක මම එපා කිව්වත් හොයාගෙන යනවා. මොකද හේතුව මේ ලෝකේ මිනිස්සු කැමති තමන්ගේ බුද්ධිය මේ මිනිස්යන් අතර තමන්ගේ බුද්ධිය තමන්ට ආලෝකයක් කරගන්න. තමන්ට ජීවිතයට තමන්ගේම වීරිය, තමන්ගේම සිහිය, තමන්ගේම නුවණ ධර්මයේ තුලින් එළියක් බවට පත් කරගන්න කැමති. අන්න ඒක ඇති කරගන්න ඔබට දුර්ලභ අවස්ථාවක් තියෙනවා මේ මනුස්ස ජීවිතය තුළ. මිනිස් ලෝකේ අපි ඉපදිලා අපි දියුණු වෙනකොට ඇත්ත වශයෙන්ම අපේ මිනිස් ලෝකේ අනිත් සත්තුන්ට වඩා අපි වෙනස් වෙන්නේ එතන. දැන් සත්තුන්ට තියෙන උපතින්ම අපි යම්කිසි කුසලතාව විතරයි. ඒවා අති විශේෂ විදිහකට දියුණු කරන්න බෑ. මිනිස් ලෝකෙ ඉපදිච්ච අපිට වැහිලා තියෙනවා සිහිය, වීරිය, නුවණ, ධෛර්යය, යහපත් කල්පනා. මේ ඔක්කොම මිනිස් ලෝකෙට ආවට පස්සේ අපේ උපතත් එක්ක අපිට ලැබෙන තෑගි. ඒ තෑග්ග අපි ලිහලා බලන්න ඕනේ. නැත්තම් ඒ තෑග්ග ලියන්නෙම නැතුව මැරලා යනවා. ඒ තෑග්ග ලියන්නේ ධර්මයේ තුලින්. අපිට ලැබිච්ච තෑග්ග තමයි මනුස්ස ජීවිතේ හොඳට කල්පනා කරන්න පුළුවන්කම. අපිට ලැබිච්ච තෑග්ග තමයි මනුස්ස ජීවිතේ නරක අයින් කරගන්න පුළුවන් උත්සාහයට. හොඳ එකතු කරගන්න පුළුවන් වීරියට. අන්නේ වීරිය. අපිට ලැබිච්ච තෑග්ග තමයි සිහිනෝන. මේ තෑග්ග පාස්සේ අපි ලියා ගන්න ඕනේ. එලා එකින් එක අපි ගන්න ඕනේ උඩට. ආන් ඒක තමන්ගේ අතේ තියෙන්නේ. ඒක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ විසින් උන්වහන්සේගේ ධර්මය තුලින් අපිට මේ මාර්ගය පෙන්වනවා.